වෙල්කම් ටු accounts tutor channel. අද accounts tutor channel එකෙන් අපි ආරම්භ කරන්නේ සීමා සහිත සමාගම් සම්බන්ධ ගිණුම් කරන දෙවෙනි පාඩම. අපේ අද පාඩම වෙන්නේ සීමිත සමාගම් සම්බන්ධ නෛතික පසුබිම. ඒ වගේම මේකේ කොටසක් විදිහට සමාගමේ කොටස් ප්‍රාර්ථනා ගැනත් සාකච්ඡා කරනවා. එන මූලිකවම අද සමාගම් පාඩම් මාලාවේ දෙවෙනි පාඩම වෙන සීමිත සමාගම් සම්බන්ධ නෛතික පසුබිම කියන කොටස අපි ආරම්භ කරමු. අපි සීමිත සමාගමක නෛතික පසුබිම ගැන කතා කරනකොට අපි දන්නවා සමාගමක අයිතිකාරයෝ වෙන්නේ සමාගමේ කොටස් හිමියෝ. කොටස් හිමියෝ තමයි සමාගමක ප්‍රාග්ධනයට දායක වන්නේ, ප්‍රාග්ධනය සපයන්නේ සමාගමක කොටස් හිමියෝ. එතකොට සාමාන්‍ය සමාගමක් ගත්තාම විශාල කොටස් හිමියන් සංඛ්‍යාවක් සමාගමකට ඉන්න පුළුවන්. එතකොට මේ හැම කොටස් හිමියෙකුටම සමාගමේ පරිපාලන කටයුතු වලට සහභාගී වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. සමාගමට සිද්ධ වෙනවා මේ කොටස් හිමියන් අතරින් යම් පිරිසක් පත් කරගන්න ඒ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විදියට. එතකොට මේ සමස්ත කොටස් හිමියන් වෙනුවෙන් කොටස් හිමියන්ගේ ඡන්දයෙන් පත් කරගන්න මේ අධ්‍යක්ෂක මණ්ඩලය තමයි සමාගමේ පරිපාලන කටයුතු සිද්ධ කරන්නේ. මේ විදිහට සමාගමක අපට දකින්න පුළුවන් සමාගමේ අයිතිය ඒ වගේම පාලනය එකිනෙකට වෙනස් වෙන හින්දා සීමිත සමාගමක ගිණුම් කරන කටයුතු නීතිය මගින් අනිවාර්ය කරලා තියෙනවා. මේක මම සාරාංශ කරොත් සමාගමක අයිතිකරුවන් වෙන්නේ සමාගමට කොටස් ප්‍රාග්ධනය සපයන කොටස් හිමියන්. එතකොට සමාගමක විශාල කොටස් හිමියන් සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. සෑම කොටස් හිටියන්ටම සමාගමේ පරිපාලන කටයුතු වලට දායක වෙන්න අවකාශ ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමාගමේ පරිපාලන කටයුතු වෙනුවෙන් මේ කොටස් කරුවන් අතුරින් යම් පිරිසක් පත් කරගන්න වෙනවා. එහෙම පත් කරගන්න පිරිසට අපි කියනවා අධ්‍යක්ෂක මණ්ඩලය කියලා. ඊළඟට මේ කොටස් හිමියන් වෙනුවෙන් මේ උන්ගේ නියෝජිතයන් වෙන අධ්‍යක්ෂක මණ්ඩලය තමයි සමාගමේ පරිපාලන කටයුතු ඉදිරියට අරගෙන යන්නේ. අපිට දකින්න පුළුවන් සමාගමේ අයිතිය සහ පාලනය පැහැදිලිව එකිනෙකට වෙනස් වෙනවා. ඒ මෙන්න මේ වෙනස් වීම නිසා අනිවාර්යයෙන්ම සමාගමක ගිණුම් කරන කටයුතු සිදු කරන්න ඕනේ කියලා නීතිය මගින් නියම කරලා තියෙනවා. එතකොට සීමිත සමාගමක ගිණුම් කරන කටයුතු හසුරුවන ප්‍රධාන බලවේග කිහිපයක් තියෙනවා. ඒ තමයි 2007 අංක 7 දරන සමාගම් පනත, 1995 අංක 15 දරන ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත, ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත සහ කොටස් වෙළඳ පළ නීති රීති. සීමිත සමාගමක ගිණුම් කරන කටයුතු හසුරුවන ප්‍රධාන බලවේග විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ අතරින් 2007 අංක 7 දරන සමාගම් පනත ප්‍රධාන වෙනවා. එතකොට 2007 අංක 7 දරන සමාගම් පනතින් සඳහන් කරනවා මේ පනතේ 148 සහ 149 වගන්ති වලින් කියවෙනවා සෑම සීමිත සමාගමක්ම අනිවාර්යෙන්ම ගිණුම් වාර්තා පොත්පත් තබාගත යුතු අතර වාර්ෂික මූල්‍ය වාර්තාද පිළියෙල කළ යුතුය කියන එක සමාගම් පනතේ 148 සහ 149 කියන වගන්ති වල සඳහන් වෙනවා. ඊළඟට සමාගම් පනතේ 148 සහ 183 කියන වගන්ති වල ගිණුම් තැබීම සිද්ධ කරන්න ඕනේ ආකාරය, එහිදී අනුගමනය කරන්න ඕනේ නීති රීති, විගණන කටයුතු කොහොමද සිද්ධ වෙන්න ඕනේ, විගණනකින් පත් කරන්නේ කොහොමද, වාර්ෂික වාර්තාව සහ ගිණුම් තැබීම හා ඒ හා ආශ්‍රිත තොරතුරු වාර්තා කරන්න නියමයන් පෙන්වා දෙනවා. 148 සිට 183 වගන්ති වලින්. එතකොට 2007 අංක 7 දරන සමාගම් පනතේ ගිණුම් තැබීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා මෙන්න මේ දක්වලා තියෙන වගන්ති වැදගත් වෙනවා. එතකොට මේ සඳහන් කරපු විදිහට 148 වගන්තියෙන් කියනවා ගිණුම් වාර්තා තබා ගැනීමට ඇති යුතුකම, 149න් කියනවා ගිණුම් වාර්තා තබාගත යුතු ස්ථානය. මේ තියෙන්නේ සමාගම් පනතේ 2007 අංක 7 දරන සමාගම් පනතේ 148 වෙන වගන්තියේ උපුටා ගැනීමක්, උද්ෘතයක්. ඒක කියනවා සමාගමේ ගනුදෙනු වාර්තා නිවැරදි ලෙස වාර්තා කරන හා පැහැදිලි කරන සහ සාධාරණ නිරවදිතාවකින් යුතුව කවර හෝ අවස්ථාවක සමාගමේ මූල්‍ය තත්ත්වය තීරණය කිරීමට හැකි කරන මේ පනත අනුව මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට අධ්‍යක්ෂකවරුන්ට හැකි කරන සහ සමාගමේ මූල්‍ය ප්‍රකාශ පහසුවෙන් හා
නිසි ලෙස විගණනය කිරීමට හැකි කරන ගිණුම් වාර්තා සෑම සමාගමක් විසින්ම තබාගත යුතුය කියලා මේ 148 වන වගන්තියේ සඳහන් වෙනවා. ගිණුම් වාර්තා තබා ගැනීමට සමාගමකට ඇති යුතුයකම කියන කරුණ යටතේ. එතකොට මේ තියෙන්නේ 2007 අංක 4 දරන සමාගම් පනතෙන් උපුටාගත්ත 148 වන වගන්තියේ උද්ෘතයක්. ඊළඟට තවත් වැදගත් වෙන ගිණුම්කරණයේ හසුරුවන බලවේගයක් තමයි 1995 අංක 15 දරන ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත. ඒකේ සඳහන් වෙනවා මේ පනතින් විශේෂිතව දක්වන්නා වූ ව්‍යාපාරික ආයතන හා පනත මගින් නිර්දේශිතයන්ට අදාළ වන්නා වූ අනිකුත් සියලුම සමාගම් ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත අනුගමනය කළ යුතු වේ කියන එක සඳහන් වෙනවා සමාගමක් සම්බන්ධයෙන්. එමන 1995 අංක 15 දරන ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනතින් කියන්නේ විශේෂිතව දක්වන්නා වූ ව්‍යාපාරික ආයතන හා පනත මගින් නිර්දේශිතයන්ට අදාළ වන්නා වූ අනිකුත් සියලුම සමාගම් ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත අනුගමනය කරන්න ඕන කියන එක. ඊට අමතරව ශ්‍රී ලංකා විගණන ප්‍රමිත කොටස් වෙළඳපොළ නීති රීති කියන ඒවා සමාගමක ගිණුම්කරණ කටයුතු හසුරවන අනිකුත් බලවේග වෙනවා. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි සීමිත සමාගමක් විසින් පවත්වාගත යුතු පොත්පත් හා වාර්තා. ඒතර සමාගම් පනතේ ප්‍රකාරව සීමිත සමාගම පහත සඳහන් පොත්පත් වාර්තා ඒ සමාගමේ ලියාපදිංචි කාර්යාලයේ තියාගන්න ඕනේ කියලා සමාගම් පනතේ 7 වන කොටසේ 116 වෙන වගන්ති සඳහන් වෙනවා. ඒතර මොනවද සමාගමක් විසින් ඔවුන්ගේ ලියාපදිංචි කාර්යාලය තියාගන්න ඕන පොත්පත් හා වාර්තා වෙන්නේ? එකක් තමයි සමාගමේ සංස්ථාගත කිරීමේ සහතිකය සහ සාගමික ව්‍යවස්ථාවලිය. පසුගිය වර්ෂ 10ක් ඇතුළත පවත්වන ලද කොටස්කරුවන්ගේ සියලුම රැස්වීම් වලට අදාළ වාර්තා. පසුගිය වර්ෂ 10ක් ඇතුළත පවත්වන ලද අධ්‍යක්ෂකවරුන්ගේ සියලුම වාර්තා. වාර්ෂික වාර්තාද ඇතුළුව පසුගිය වසර 10 ඇතුළත කොටස් හිමියන් වෙත යවන ලද ලිපි ලේඛනවල පිටපත්, නායකර හෝ වෙනත් සාධන පත්‍රවල පිටපත් සහ නායකර ලේඛනය, කොටස් ලේඛනය, ගිණුම් වාර්තා. එතකොට මෙන්න මේ කියන සමාගම් පනතේ 116 වන වගන්තිය ප්‍රකාරව මේ පොත්පත් හා වාර්තා සමාගමේ ලියාපදිංචි කාර්යාලයේ තබාගත යුතුයි. ඒකට මම මේ ස්ලයිඩ් එකට දාලා තියෙන්නේ සමාගම් පනතේ 116 වන වගන්තියේ පුටා ගැනීම. ඒ වගන්තියේ තියෙනවා සමාගම් වාර්තා තබාගත යුතු ස්ථානය සහ ඒ තබා ගන්න ඕනේ ලියවිලි සඳහන් වෙනවා විස්තරාත්මකව සමාගම් පනතේ මේ 116 වෙනි වගන්තියේ. ඒ වගේම සමාගම් පනතේ 2007 දරන අංක 7 සමාගම් පනතේ සොෆ්ට් කොපි එකක් මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ කොටසේ සඳහන් කරන්න අවශ්‍ය කට්ටිය ඒක ඩවුන්ලෝඩ් කරගන්න PDF විදිහට තියෙන්නේ. ඊළඟට සීමිත සමාගමක් මොනවද? ගිණුම්කරණයට අදාළව පවත්වාගත යුතු පොත්පත් හා වාර්තා. ඒව තමයි සමාගමක් තම මුදල් ලැබීම හා මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වාර්තා පවත්වා ගන්න ඕනේ. ඒ වගේම සමාගමේ වත්කම්, බැරකම් පිළිබඳ වාර්තා පවත්වාගෙන යන්න ඕන. ඒ වගේම භාණ්ඩ වෙළඳාම හා සම්බන්ධව නම් ණයට ගැනුම් හා විකුණුම් පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ හා සැපයීම්කරුවන්ගේ වාර්තා පවත්වාගෙන යන්න ඕන. අවසාන තොග වාර්තා පවත්වන යන්න ඕන. ඊට අමතරව සේවා සැපීම සම්බන්ධයෙන් නම් සේවක වාර්තා තියෙන්න ඕන. ඒකට මෙන්න මේවා තමයි සීමිත සමාගමක් ගිණුම්කරණයට අදාළව පවත්වාගෙන යන්න ඕන වාර්තා වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා සමාගමක ප්‍රාග්ධනය ගැන, කොටස් ප්‍රාග්ධනය ගැන. නීතිමය පැත්තෙන් අපි සලකා බලුවට පස්සේ අබ්බල මොකක්ද සමාගමක ප්‍රාග්ධනය කියලා කියන්නේ? ඒතර සමාගමක ප්‍රාග්ධනය හැදිලා තියෙන්නේ කොටස් වලින්. ඒතර කොටසක් කියලා කියන්නේ සමාගමක ප්‍රාග්ධනය බෙදලා තියෙන එක ඒකකයක්. එක ඒකකයක අගේ අපි කොටසක් කියලා කියනවා. උදාහරණයක් විදිහට මේ රුපියල් 10 කොටස්, රුපියල් 15 කොටස් කියලා සඳහන් කරන්නේ මේ සමාගමක කොටස් ප්‍රාග්ධනය හැදිලා තියෙන ඒකකයක්. එතකොට මේ පුද්ගලයෝ, කොටස් හිමියෝ, ආයෝජකයෝ ඔවුන්ගේ අභිමතයේ පරිදි ඔවුන් රුපියල් 10 කොටස් යම් සමාගමක 5000 ගන්න වෙන්න පුළුවන්. රුපියල් 10 කොටස් 1000ක් ගන්නවා වෙන්න පුළුවන්. එතකොට 10 කොටසක් රුපියල් 10 කොටසක් ගත්ත කොටස් ගානේ වැඩි කරාම අපට එනවා යම් පුද්ගලයෙක් ඒ සමාගමේ කොටස් වල ආයෝජනය කරපු ගාන. තමයි සරලයි. එතකොට ඔක තමයි කොටසක් කියන්නේ. එහෙනම් සමාගමක ප්‍රාග්ධනය
ප්‍රකාශිත ප්‍රාග්ධනය නැත්නම් අපි සරලව සමාගමේ ප්‍රාග්ධනය හැදලා තියෙන මේ කොටස් වලින් කොටසක් කියලා කියන්නේ සමාගමක ප්‍රාග්ධන බෙදලා තියෙන එක ඒකකයක් ආගේ කොටසක් විදිහට සලකන්න පුළුවන්. හරි. ඒතර කොටසක ස්වභාවය සමාගම් පනතේ 49 එක වගන්තියට අනුව සමාගමක් නිකුත් කරන කොටස් ඒවා මිලදී ගත්ත ආයෝජකයාගේ පැත්තෙන් චංචල දීපලක් වෙන්න ඕනේ කියලා සමාගම් පනතේ 49 එක වගන්ති සඳහන් වෙනවා. අනෙක් පැත්තෙන් ආයෝජකයාගේ චංචල දීපලක් වුණාට ඔහු මිලදී ගත්ත කොටස් සමාගම පැත්තෙන් බලනකොට ඒ නිකුත් කරපු කොටස් ප්‍රමාණය සමාගමේ වගකීම. එhmenan 49 එක වගන්තිට අනුව යම් පුද්ගලයෙක් සමාගමක කොටස් මිලදී ගත්තොත් ඒ මිලදී ගත්ත කොටස් ප්‍රමාණය ඒ ආයෝජකගේ චංචල දීපලක් වෙනවා. අනික් අතට සමාගම පැත්තෙන් බලනකොට ඒක වගකීමක් වෙනවා. તો මේ තමයි සමාගම් පනතේ අපි ඒ කිව්ව 49 එක වගන්තිය. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සමාගමක කොටස් චංචල දීපලක් විය යුත්තේ කියලා මේ තියෙනවා. ඒතර සමාගම් පනතේ 49 එක වගන්තිය තමයි ඒක චංචල දීපලක් බව සඳහන් කළා. ඒ කොටස් වල ස්වභාවය සහ කොටස් පිළිබඳ කොටස් වර්ග පිළිබඳ තොරතුරු ඇතුළත් වෙන්නේ. ඊළඟට සමාගමක ප්‍රාග්ධනය අපි කිව්වා ගොඩනගා ගන්න කොටස් නිකුත් කරලා. උදාහරණයක් විදිහට සමාගමක් තමන්ට අවශ්‍ය මුළු ප්‍රාග්ධනය පොඩි කොටස් වලට බෙදලා ඒවා සමාගම පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට නිකුත් කරලා තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගන්න. ඒක තමයි අපිට සමාගමක කොටස් ප්‍රාග්ධනය ගොඩනගා ගන්න ආකාරය පිළිබඳව සරලව කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමාගමක් රුපියල් 10 කොටස් ලක්ෂයක් නිකුත් කරලා සමාගමක අතිරේක ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගන්නවා. එතකොට සමාගමේ ඒ සපුරා ගන්න අතිරේක ප්‍රාග්ධන අවශ්‍යතාවයේ වටිනාකම වෙනවා ලක්ෂ 10ක්. මේ උදාහරණයට අනුව. ඒකට සමාගමක් ගත්තාම සමාගම් පනතේ 49 තුන වගන්තියට අනුව සමාගමක විවිධ වර්ගයේ කොටස් වර්ග තියෙනවා. විවිධ වර්ගයේ කොටස් වර්ග සමාගම නිකුත් කරන්න පුළුවන්. ඒතර මේ සමාගමකට නිකුත් කරන්න පුළුවන් විවිධ වර්ගයේ කොටස් අපිට කාණ්ඩ 4ක් යටතේ වර්ග කරන්න පුළුවන්. ඒ තමයි බෙදා හැරීමේදී වර්ණීය අයිතිවාසිකම් ලැබෙන කොටස්, දෙවෙනි එක විශේෂ කොටස්, තුන්වෙනි එක නිදහස් කළ හැකි කොටස්, හතරවෙනි එක ඡන්ද බලය රහිත සහිත කොටස් නිකුත් කිරීමෙන් මේ ආකාරයට අපට සමාගම් පනතේ 49 තුන වගන්තියට අනුව සමාගමක විවිධ වර්ගයේ කොටස් නිකුත් කරන්න පුළුවන් කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. ඒතර මේ දක්වලා දෙන කරුණු හතරට අපිට පුළුවන් මේ සමාගම කොටස් ප්‍රාග්ධනය වර්ගීකරණය කරන්න. එතකොට අපි මේ සමාගමක විවිධ කොටස් වර්ග තියෙනවා කිව්වා. ඒ යටතේ අපි ඉස්සෙල්ලාම කතා කරමු සමාගමක කොටස් ප්‍රාග්ධනය යටතට ගැනෙන සාමාන්‍ය කොටස් ගැන. සාමාන්‍ය කොටස් එමෙතන ස්කන්ධ කොටස් කියලා කියනවා මේ කොටස් වලට. එතකොට මේ සාමාන්‍ය කොටස් වල තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ සාමාන්‍ය කොටස් වලට නිශ්චිත ලාභාංශ හිමිකමක් නැහැ. ඒකට සාමාන්‍ය කොටස් හිමියන්ට නිශ්චිතව වෙන්න මේ ලාභාංශය ගෙවනවා කියලා නියමයක්. එතකොට වර්ණීය කොටස් වලට ලාභාංශ ගෙවුවට පස්සේ තමයි සාමාන්‍ය කොටස් වලට ලාභාංශ ගෙවීමේ හැකියාව තියෙන්නේ. ඒකට මේ සාමාන්‍ය කොටස් වලට කියන තවත් නමක් තමයි ස්කන්ධ කොටස්. ඒකට සමාගමේ අයිතිකරුවන් විදිහට සැලකෙන්නේ මූලිකව මෙන්න මේ සාමාන්‍ය කොටස් හිමියන්. ඒ වගේ ව්‍යාපාරයේ අවදානම මූලිකව දරන්නේ සාමාන්‍ය කොටස් හිමියන් විසින්. සමාගමක පාලන බලතල හිමි වෙන්නේ මේ සාමාන්‍ය කොටස් හිමියන්. සාමාන්‍ය කොටස් හිමියන්ට සමාගමක පාලන බලතල හිමි වෙනවා සමාගම සම්බන්ධයෙන් ගන්න විවිධ තීන්දුව සඳහා ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ බලයකුත් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ හිමි වෙන්නේ අයිතිකාරයෝ විසින් ඒවා ප්‍රකාශයට පත් කළාට පස්සේ. ඒ වගේම සාමාන්‍ය කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව විස්තරාත්මකව සාගමික ව්‍යවස්ථාවලියේ පෙන්නලා තියෙනවා. ඒතර සාමාන්‍ය කොටස් සම්බන්ධයෙන් මොන වගේ ටික ඔබ මතකේ තියාගන්න ඕන සමාගම් ගිණුම් කරන්නේදී. ඊළඟට දෙවෙනි කොටස් වර්ගය තමයි වර්ණීය කොටස්. මොනවද මේ වර්ණීය කොටස් කියන්නේ? අපි කිව්වා අපි සාමාන්‍ය කොටස් කියන දේ ඉගෙන ගත්තා. වර්ණීය කොටස් කියලා කියන්නේ නිශ්චිත ලාභාංශ අගයකට හිමිකම ඇති සාමාන්‍ය කොටස් වලට ලාභාංශ ගෙවීමට පෙර තම ලාභාංශ ලබා ගැනීමේ අයිතිය ඇති කොටස් වර්ණීය කොටස් වේ. වර්ණීය කොටස් හිමියාට ලැබෙන ලාභාංශය බොහෝ විට සාංගමික ව්‍යවස්ථාවලියේ නිශ්චිතව දක්වනු ලබයි. සමාගමේ පාලන බලතල මෙම කොටස් හිමියන්ට හිමි නොවේ. සමාගම ඈවර කිරීමේදී අරමුදල් අපොස් ගෙවීමේදී වර්ණීය කොටස් හිමියන්ට ප්‍රමුඛ ස්ථානය ලැබේ. ඒතර එක්තරා විදියකින් මේ වර්ණීය කොටස් හිමියන් සමාගමේ ණය හිමියන් වගේ කියලා අපිට කියන්න පුළුවන්. මොකද ඔවුන්ට සමාගම
ලාභ ලැබුවත් අලාභ ලැබුවත් හරි ඔවුන්ට අනිශ්චිත ලාභාංශයක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය කොටස් වලට ලාභාංශ ගෙවන්න කලින් මේ වර්ණීය කොටස් හිමියන්ට ලාභාංශ ලබා ගැනීම අයිතියක් තියෙනවා. ඒ වගේම වර්ණීය කොටස් හිමියන්ට ලැබෙන ලාභාංශ බොහෝ වෙලාවට සාමූහික ව්‍යවස්ථාවලියේ දක්වනවා. ඒ වගේම සමාගමේ බලතල සාමාන්‍ය කොටස් හිමියන්ට වගේ වර්ණීය කොටස් හිමියන්ට හම්බ වෙන්නේ නැහැ. සමාගම විසිරුව හරිනකොට සමාගම ඇරව කරනකොට මුදල් ඒ ආපසු ගෙවනකොට වර්ණීය කොටස් හිමියන්ට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් දැන් සාමාන්‍ය කොටස් වල සහ වර්ණීය කොටස් වල වෙනස සංසන්දනය කරලා ලේඛනයක් පිළිල කරන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙයි. වර්ණීය කොටස් කියන්නේ මොනවද? වර්ණීය ඒ වගේම සාමාන්‍ය කොටස් කියන්නේ මොනවද? තේරුම් ගන්න හොඳ අවබෝධයක් ලැබෙයි. එහෙනම් වර්ගීකරණයක් ඔබ පිළිල කරොත්. එතකොට මේ වර්ණීය කොටස් කියන කොටස් වර්ගය අපිට ප්‍රවේද කිහිපයකට බෙදන්න පුළුවන්. ඒ තමයි සමුච්චිත වර්ණීය කොටස්, අසමුච්චිත වර්ණීය කොටස්, සහභාගී වර්ණීය කොටස්, සමුච්චිත සහභාග වර්ණීය කොටස්, අසමුච්චිත සහභාග වර්ණීය කොටස්, නිදහස් කළ හැකි වර්ණීය කොටස්, පරිවර්ත්‍ය වර්ණීය කොටස්. අපි මේ හැම කොටසක්ම මේ ප්‍රභේදයක්ම සාකච්ඡා කරනවා මොනවද ඒ කොටස් වලින් ලක්ෂණ කියලා. පළවෙනි ගන්නවා සමුච්චිත වර්ණීය කොටස්. මොකක්ද මේ සමුච්චිත වර්ණීය කොටස් කියලා කියන්නේ? හිග ලාභාංශ පසු ලබා ගැනීමේ අයිතිය ඇති වර්ණීය කොටස් මේ විදිහට අපි හඳුන්වනවා. ඒකේ අදහස තමයි සමාගමට ප්‍රමාණවත් ලාභ නොමැති වීම නිසා වර්ණීය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවන්න හැකියාවක් නැති වෙච්ච වර්ෂවල හිගහිටි ලාභාංශ ලාභ ලැබපු අවුරුදුවල ලාභාංශ පිරිනමනකොට ලැබීමේ අයිතිය ඇති කොටස් සමුච්චිත වර්ණීය කොටස් ලෙස අපි නම් කරනවා. සමුච්චිත වර්ණීය කොටස් හිමියන්ට සමාගම ප්‍රමාණවත් ලාභ ලබල නැති වර්ෂවල ලාභාංශ පිරිනැමීමේ හැකියාවක් නැතුව ඔවුන්ට ඒ ලාභාංශ හිග හිටියත් ඒවා ලාභ ලැබපු අවුරුදුවල ලාභාංශ ගෙවද්දී ලබා ගැනීමේ අයිතියක් මේ සමුචිත වර්ණීය කොටස් හිමියන්ට තියෙනවා. එහෙනම් ඔක තමයි සමුචිත වර්ණීය කොටස් කියලා කියන්නේ. ඊළඟට අසමුචිත වර්ණීය කොටස් කියලා කියන්නේ යම්කිසි හේතුවක් නිසා යම් වර්ෂයකදී අපි හිතමු ලාභාංශයක් ප්‍රකාශ නැහැ කියලා. ප්‍රකාශ කරේ නැහැ කියලා. ඒ ප්‍රකාශ නොකළ ලාභාංශ ඉදිරි වර්ෂවලදී ලබා ගන්න හැකියාවක් නැති වර්ණීය කොටස් වලට අපි කියනවා මොකද්ද? අසමුචිත වර්ණීය කොටස් කියලා. එහෙනම් සමුචිත වර්ණීය කොටස් වලට විරුද්ධ පැත්ත තමයි අසමුචිත වර්ණීය කොටස් කියලා කියන්නේ. අසමුචිත වර්ණීය කොටස් හිමියන්ට ලාභාංශ ප්‍රකාශ නොකළ අවුරුදු වල ලාභාංශ ලාභ ලැබපු ඉදිරි අවුරුදු වලදී ලාභාංශ ප්‍රකාශ කරද්දී ඒ හිගහිට ලාභාංශ ලබා ගැනීම හිමිකමක් නැහැ සමුචිත වර්ණීය කොටස් වලට වගේ. ඊළඟට සහභාග වර්ණීය කොටස්. මොනවද මේ සහභාග වර්ණීය කොටස් කියලා කියන්නේ? නිශ්චිත ලාභයකට අමතරව සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ පිරිනැමූ පසු තවදුරටත් ඉතිරි වන ලාභයෙන් කොටසක් අධ්‍යක්ෂකවරුන්ගේ අභිමතය පරිදි ලාභාංශ ලෙස ලැබීමේ හිමිකම ඇති කොටස් සහභාග වර්ණීය කොටස් වේ. ලාභ අධික වර්ෂවල මෙම අවස්ථාව හිමි වේ. එතකොට සහභාග වර්ණීය කොටස් වලදී නිශ්චිත ලාභයක් අපි දන්නවා වර්ණීය කොටස් වලට ගෙවන්න ඕන ලාභාංශය නිශ්චිතයි කියලා. එතකොට එහෙම නිශ්චිත ලාභාංශයක් තියෙන අවස්ථාවක සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ පිරිනැමුවට පස්සේ තවදුරටත් ලාභයෙන් කොටසක් ඉතිරි වෙනවා නම් අධ්‍යක්ෂකවරුන්ගේ අභිමතය පරිදි ඒ ඉතිරි වෙන ලාභයෙන් ලාභාංශ ලැබීමේ හිමිකමක් මේ සහභාග වර්ණීය කොටස් හිමියන්ට තියෙනවා. එතකොට ලාභ අධික අවුරුදු වල සහභාග වර්ණීය කොටස් හිමියන්ට මේ අවස්ථාව හම්බ වෙනවා. ඊළඟට අපිට කියන්න පුළුවන් තව ඊළඟ වර්ගය තමයි වර්ණීය කොටස් සමුචිත සහභාග වර්ණීය කොටස්. සමුචිත සහභාග වර්ණීය කොටස් කියලා කියන්නේ ඊග ලාභාංශ පසුව ලැබීමේ අයිතිය සහ ලාභ අධික වර්ෂවල නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයකට අමතරව අධ්‍යක්ෂකවරුන්ගේ අභිමතය පරිදි අතිරේක ලාභාංශ ලබා ගැනීමේ හිමිකම ඇති කොටස් සමුචිත සහභාග වර්ණීය කොටස් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒතකොට ඒ කොටස් ප්‍රභේදය මොකද වෙන්නේ? ඒතකොට සමුචිත සහභාග වර්ණීය කොටස් හිමියන්ට හිග ලාභාංශ පස්සේ ලබා ගන්න හැකියාව තියෙනවා. අලාභ ලැබුව එහෙම නැත්නම් ලාභ උපයෝග නැති අවුරුදු වල හිග ලාභාංශ පස්සේ ලාභ ලබලා සමාගම ලාභාංශ වැඩි උන්ට ලබා ගන්නත් පුළුවන්. අනික් අතට විශේෂත්වය තමයි ලාභ අධික අවුරුදු වල සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවුවට පස්සේ තව ලාභයෙන් කොටසක් ඉතිරි වුණොත් අධ්‍යක්ෂකවරුන්ගේ අභිමතය පරිදි අතිරික්ත ලාභයෙන් ඉතිරි වෙන ලාභයෙන් ලාභාංශයක් ලබා ගැනීමේ හැකියාවක් මේ සමුචිත සහභාග වර්ණීය කොටස් හිමියන්ට තියෙනවා. එතකොට සමුචිත සහභාග වර්ණීය කොටස් හිමියන්ට හිග ලාභාංශ පසු ලැබීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම ලාභ අධික වර්ෂවල සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවලා ඉතිරි වෙන ලාභයෙන් නිශ්චිත ලාභය ප්‍රතිශතයක් අවුරුදු නියම කළා තිබුණත් අධ්‍යක්ෂකවරුන්ගේ අභිමතය පරිදි අතිරේක ලාභාංශ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා සමුචිත සහභාග වර්ණීය කොටස්
හිමියන්ට. ඊළඟට අසමුචිත සහභාග වර්ණීය කොටස්. අසමුචිත සහභාග වර්ණීය කොටස් කියලා කියන්නේ හිගලාභාෂ පසුව ලැබීමේ හිමිකමක් නොමැතිවද අධික ලාභ ලබන වසරවල නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයකට අමතරව අධ්‍යක්ෂවරුන්ගේ අභිමතයේ පරිදි අතිරේක ලාභාංශ ලබා ගැනීමට හිමිකමක් ඇති වර්ණීය කොටස් අසමුචිත සහභාග වර්ණීය කොටස් ලෙස අපි හඳුන්වනවා. ඒ කියන්නේ අසමුචිත සහභාග වර්ණීය කොටස් වල අදහස සමුචිත සහභාග වර්ණීය කොටස් වල අනිත් පැත්ත. එතනදී හිග ලාභාංශ පස්සේ ලබා ගන්න අයිතියක් නැහැ. ලාභ අධික වර්ෂවල නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයට අමතරව අධ්‍යක්ෂවරුන්ගේ අභිමතයේ පරිදි අතිරේක ලාභාංශ ලබා ගැනීම හිමිකමක් මේ අසමුචිත සහභාග වර්ණීය කොටස් හිමියන්ට තියෙනවා. එහෙනම් ඔවුන්ට පසුගිය වර්ෂවල ලාභ නොඉපැවීම නිසා ඔවුන්ට ලැබිව තිබූ ලාභාංශ නොලැබී ගින් ඒවා ලාභ ලබන වර්ෂවල හිග ලාභාංශ ලබා ගන්න බෑ. හැබැයි ලාභ අධික වර්ෂවල සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ බෙදුවට පස්සේ ඉතිරි වෙන ලාභයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ අභිමතයේ පරිදි ලාභාංශ ලබා ගන්න හැකියාව තියෙනවා ඔවුන්ට ස්ථාවර ප්‍රතිශතයක් නියමලා තිබුණා. එතන ඕක තමයි අසමුචිත සහභාග වර්ණීය කොටස් කියලා කියන්නේ. සමුචිත සහභාග වර්ණීය කොටස් වල අනිත් පැත්ත තමයි මේකේ අදහස. දැන් නිදහස් කළ හැකි වර්ණීය කොටස්. නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියලා කියන්නේ සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ විධිවිධාන වලට අනුව යම්කිසි කාල පරිච්ඡේදයකට පසුව හෝ නිශ්චිත කාල පරාසයක් තුලදී නිදහස් කළ හැකි ලෙස නිකුත් කළ ඇති වර්ණීය කොටස් අපි කියනවා නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියලා. කියන්නේ සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ විධිවිධාන වලට අනුව යම්කිසි කාල පරිච්ඡේදයකට පසුව හෝ නිශ්චිත කාල පරාසයක් තුලදී නිදහස් කළ හැකි ලෙස නිකුත් කර ඇති වර්ණීය කොටස් නිදහස් කළ හැකි වර්ණීය කොටස්. එතකොට මේ නිදහස් කළ හැකි වර්ණීය කොටස් සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ විධිවිධාන වලට අනුව ඒ නිශ්චිත කරපු කාල පරිච්ඡේදයකට පස්සේ එහෙම නැත්නම් නිශ්චිත කාල පරාසයක් ඇතුළතදී නිදහස් කරන්න පුළුවන්. ඒවට තමයි නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියන්නේ. ඊළඟට පරිවර්ත්‍ය වර්ණීය කොටස්. මේ පරිවර්ත්‍ය වර්ණීය කොටස් කියලා කියන්නේ නිශ්චිත කාලයක් අවසානයේදී නිදහස් කිරීමකදී එම කොටස් සාමාන්‍ය කොටස් බවට හෝ වෙනත් කොටස් වර්ගයක් බවට පරිවර්තනය කිරීමට හැකියාවක් ඇති වර්ණීය කොටස් පරිවර්ත්‍ය වර්ණීය කොටස් කියලා කියනවා. මේ නමෙම අදහස තියෙනවා. එතකොට පරිවර්ත්‍ය වර්ණීය කොටස් ප්‍රභේදය තමයි නිශ්චිත කාලයක් අවසානයේදී මේ කොටස් නිදහස් කරනකොට හැකියාවක් තියෙනවා ඒවා සාමාන්‍ය කොටස් බවට හරි එහෙම නැත්නම් වෙනත් කොටස් වර්ගයක් බවට හරි පරිවර්තනය කරගන්න. එතකොට පරිවර්ත්‍ය වර්ණීය කොටස් හිමියන්ට ඔවුන්ගේ පරිවර්ත්‍ය වර්ණීය කොටස් සාමාන්‍ය කොටස් බවට පසු කාලයක අදාළ නිශ්චිත කාල සීමාව අවසානයේ පරිවර්තන කර ගැනීම හැකියාව ලැබෙනවා. එතකොට මේ වෙනකොට අපි කතා කරා සාමාන්‍ය කොටස් හෙවත් ස්කන්ධ කොටස් ගැන, වර්ණීය කොටස් ගැන සහ වර්ණීය කොටස් වල ප්‍රභේද රාශිය ගැන සාකච්ඡා කරා. ඊළඟට අපිට තියෙනවා තවත් කොටස් වර්ගයක් තමයි විශේෂිත කොටස්. විශේෂිත කොටස් කියන්නේ සාංගමික ව්‍යවස්ථාවලින් ඒ සඳහා අවසර ලැබේ නම් විශේෂිත වර්ගයේ කොටස් නිකුත් කිරීමට සමාගම පහත පරිදි හැකියාව තියෙනවා. එතකොට මේ විශේෂ කොටස් වල රැසක් තියෙනවා. ඒකෙන් සමහර තමයි ප්‍රවර්තන කොටස්, එහෙම නැත්නම් ආදිකාත්‍ර කොටස්, විලම්භිත කොටස්, රන් කොටස්, එහෙම නැත්නම් ස්වර්ණමය කොටස්, විශේෂ සීමිත හෝ කොන්දේසි සහිත ඡන්දය දීමේ අයිතිවාසිකම් ඇති කොටස් සහ නිශ්චන්ද කොටස්. මේවා තමයි විශේෂිත කොටස් යටතේ සාංගමික ව්‍යවස්ථාවලින් අවසර ලැබෙනවා නම් නිකුත් කරන්න පුළුවන් කොටස් වර්ග. ඒතර මේ වගේ මේ ප්‍රවර්තන කොටස් නැත්නම් ආදිකාත්‍ර කොටස් කියන්නේ මොනවද? අපි දන්නා සමාගමක් ආරම්භ කරන්න මුල් වෙන කට්ටියට අපි කියන නමක් තියෙනවා ප්‍රවර්තකයෝ කියලා. ඒකට ආදිකාත්‍ර කොටස් වන ප්‍රවර්තක කොටස් කියලා කියන්නේ සමාගම ඇනබීමට මුල් වී ක්‍රියා කළ ප්‍රවර්තකයන් හෙවත් ආදිකාත්‍රූන්ට විශේෂයෙන් නිකුත් කරන කොටස් ප්‍රවර්තන කොටස් නැතහොත් ආදිකාත්‍රික කොටස් ලෙස හැඳින්වේ. මෙම කොටස් වලට හිමි ඡන්ද බලය හා ලාභාංශ ස්වභාවය සාංගමික ව්‍යවස්ථාවලට ඇතුළත් කිරීම. එතකොට සමාගම ආරම්භ කරන්න මුල් වෙච්ච ප්‍රවර්තකයන්ට ප්‍රවර්තක කොටස්කරුවන් වෙනුවෙන් නිකුත් කරන කොටස් වලට අපි කියනවා ප්‍රවර්තන කොටස් හෙවත් ආදිකාත්‍ර කොටස් කියලා. එතකොට මේ සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියෙන් මේ ප්‍රවර්තකයන්ට හිමි වෙන ඡන්ද බලය සහ ලාභාංශයේ ස්වභාවය ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට විලම්භිත කොටස්. දෙවෙනි කොටස් වර්ගය තමයි විලම්භිත කොටස්. විලම්භිත කොටස් කියලා කියන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට පසුව ලාභාංශ ලැබීමේ අයිතිය ලැබෙන විදිහට නිකුත් කරලා තියෙන කොටස් වලට අපි කියන විලම්භිත කොටස් කියලා. සාමාන්‍යයෙන් මෙවැනි කොටස් වලට වැඩි ලාභාංශයක් ප්‍රකාශ කිරීම සිරිතක් වන අතර මේවායේද ඡන්ද බලය හා ලාභාංශ අයිති ස්වභාවය සාංගමික ව්‍යවස්ථාවලිය අනුව තීරණය වේ. කියන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට ඔවුන්ගේ ලාභාංශය පස්සේ ලැබෙන විදිහට නිකුත් කරන කොටස් වල තමයි විලම්භිත කොටස් කියලා කියන්නේ. ඔවුන්ගේ ලාභාංශය සහ
ඒ වගේම ඔවුන්ගේ ඡන්ද බලය, ඒ ලාභාංශයේ ස්වභාවය, අයිති ස්වභාවය ආදී සාංගික අවස්ථාවල යන තීරණය වෙනවා. ඊළඟට රන් කොටස් මත ස්වර්ණමය කොටස් මේ ඊළඟ විශේෂ කොටස් වර්ගයේ රජයේ සමාගම් භාණ්ඩාගාර ලේකම් වෙත නිකුත් කරන කොටස් මෙසේ හැඳින්වේ. භාණ්ඩාගාර ලේකම් මෙහිදී රජය විසින් නියෝජනය කරන අතර මෙම කොටස් සඳහා ඡන්ද බලය නොලැබේ. එසේම මෙම කොටස් හිමියන්ට සමාගමේ මූලික පරමාර්ථ හා මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙනස් කිරීමට, දේපළ විකිණීමට බලය නොපැළැවේ. ඒතොර රන් කොටස් මත සාමාන්‍ය කොටස්. එම රන් කොටස් එමෙත ස්වර්ණමය කොටස් කියලා කියන්නේ රජයේ අයිති සමාගම් වල භාණ්ඩාගාර ලේකම්ට නිකුත් කරන කොටස්. මේවා මේ නමින් හඳුන්වනවා. භාණ්ඩාගාර ලේකම් රජය නියෝජනය කරනවා මෙහිදී. તો මේ රන් කොටස් මත ස්වර්ණ කොටස් සඳහා ඡන්ද බලය හම්බ වෙන්නේ නැහැ. එසේම කොටස් හිමියන්ට අදාළ සමාගමේ මූලික පරමාර්ථ හා මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙනස් කරන්න සමාගමේ දීපල විකුණන්න බලය හැවෙන්නේ නැහැ. ඊට විශේෂිත සීමිත හෝ කොන්දේසි සහිත ඡන්දය දීමේ අයිතිවාසිකම් ඇති කොටස් සාංගමික ව්‍යවස්ථාවලේ කොන්දේසි වලට අනුව මේවායේ කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් තීරණය වෙනවා. ඒකත් විශේෂ කොටස් වර්ගයක්. අපි කියනවා විශේෂ සීමිත හෝ කොන්දේසි සහිත ඡන්දය දීමේ අයිතිවාසිකම් ඇති කොටස් කියලා. ඊළඟට නිශ්චන්ද කොටස්. ඡන්දය බලය නොමැති සාමාන්‍ය කොටස් මේ විදිහට හඳුන්වනවා. ඒතර මේවා තමයි සමාගමක විශේෂිත කොටස් වර්ග අපි මේ ඉගෙන ගන්න. එhmenan අදට අපි දෙවෙනි පාඩම නවත්තනවා. අපි මේ පාඩමෙන් සමාගමක නෛතික පසුබිම සහ කොටස් ප්‍රාග්ධනය ගැන විස්තරාත්මකව ඉගෙන ගත්තා. අපි එහෙනම් සමාගම් තුන්වෙනි පාඩමෙන් හම්බ වෙමු. Accounts Tutor channel එක subscribe කරන්න, ඒ වගේම share කරන්න. තවත් මේ වගේ ගිණුම් කරන්නේ සම්බන්ධ වීඩියෝ පාඩම් මාලා ලබා ගන්න. එහෙනම් බොහොම ස්තුතියි.